ඔබ සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා Physics with Lalan YouTube channel එකට. එතකොට අද දවසේදී මම ඔබ එක්ක සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ මම උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ ධාරා විද්‍යුතය නැමැති ඒකකයේ යටතේ සාකච්ඡා කරගෙන ආපු ඒකකයේ යම්කිසි දිගුවක් විදියට මම සාකච්ඡා කරන්නට උත්සාහ කරනවා අද දවසේදී මේ විද්‍යුතේ තාපන ඵලය පිළිබඳව. විද්‍යුත් ශක්තිය පිළිබඳව තමයි අද දවසේදී සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ. එතකොට මේ තාපන ඵලය එහෙම නැත්නම් විද්‍යුත් ශක්තිය පිළිබඳව සාකච්ඡා කරනකොට අපි දන්නවා සරල පරිපථයක අපිට හම්බෙන්නේ සරල කෝෂයක් වගේම සරල කෝෂයකට තියෙන්න පුළුවන් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඒ වගේම පරිපථයකට තියෙන්න පුළුවන් බාහිර ප්‍රතිරෝධයක්. එතකොට පැහැදිලිව ගත්තොත් සරල පරිපථයක තියෙන්නේ කෝෂ සහ ප්‍රතිරෝධ පමණයි. එතකොට දැන් අපි දන්නවා කෝෂයකින් සෑම විටම කරන්නේ එම පරිපථයට අවශ්‍ය කරන ශක්තිය සැපයීම. ඒ කියන්නේ ශක්තිය උත්පාදනය කිරීම. මේ උත්පාදනය කරන ලබන ශක්තිය පරිපථය තුල පවතින සියලුම ප්‍රතිරෝධ මගින් සියලුම ශක්තිය අවශෝෂණය කරගනු ලබනවා. ඒ අවශෝෂණය කරගනු ලබන ශක්තිය මේගොල්ලෝ තාපයේ විදිහට තමයි එහෙම නැත්නම් ආලෝක ශක්තිය විදිහට වෙන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් තාප ශක්තිය විදිහට හානියට ලක් වෙනවා. එතකොට ඒකට තමයි අපි කියන්නේ ප්‍රතිරෝධයක උත්සර්ජන වල තාප ශක්තිය කියලා. අපි මේක ගණනය කරන්නට හැකියාව තියෙන්නට ඕනේ. එහෙමනම් අපි මුලින්ම මේකට අවශ්‍ය කරන පදනම ගොඩනගනවා. අර විද්‍යුත් ක්ෂේත්‍රය යටතේදී අපි ඉගෙනගත්තු සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය මම මෙතනදී ඔප්පු කරලා ඒ ඔස්සේ මම ගොඩනගන්නට උත්සාහ කරනවා. මේ ධාරා විද්‍යුතේ ඒකකයේ යටතේ ක්ෂමතාවය සඳහා අපි භාවිතා කරන ප්‍රධාන සමීකරණ තුන. දැන් එහෙනම් අපි යමු පාඩම සඳහා. ඔබ දන්නවා මෙන්න මෙවැනි ආකාරයක විභව අන්තරයක්. අපි හිතමු මේ පැත්ත ධන, ඊට මේ පැත්ත ඍණ. ඊට අපි දන්නවා මෙහෙම ධන ඍණ කියලා විභවයන් දෙකක විභව අන්තරයක් පැවතුනොත් අනිවාර්යෙන් විද්‍යුත් ක්ෂේත්‍රයක් හට ගන්නවා ධන සිට ඍණ දක්වා. එතකොට අපි දන්නවනේ අපි අඳලා දෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයේදී ධන ආරෝපණ විශාලත්වයෙන් විද්‍යුත් බල රේඛා නිකුත් වෙලා එක්ක අනන්තයට එහෙම නැත්නම් ඍණ ආරෝපණයක් තියෙන මේ ක්ෂේත්‍රයක් දිශාවට එහෙම නැත්නම් ඍණ ආරෝපණයේ දිශාවට මේ විද්‍යුත් බල රේඛා ගමන් කරන්න ඕනේ. ඒ අනුව විද්‍යුත් ක්ෂේත්‍රය ඔන්න දැන් නිර්මාණය වෙලා තියෙනවා ධන සිට ඍණ දක්වා. අපි ගමු විභවාන්තරය V කියලා. එතකොට මේ තහඩු අතර පරතරය මට ගන්නට පුළුවන් D කියලා. තහඩු අතර පරතරය මම සලකන්නම් D. එතකොට මේ මැද්දේ තියෙන යම්කිසි ආරෝපණයක් මම ගත්තොත් කැපිටල් Q කියලා විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා නම් අපි දැන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රය තුල තබන ලබන ධන ආරෝපණයක් මත විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටම විද්‍යුත් බලයක් ඇති වෙනවා. මේ ආරෝපණයේ චලනය වුණත් නිශ්චල වුණත් මොන අවස්ථාවේ පැවතියත් අනිවාර්යෙන් විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ආරෝපණයක් තියෙනවා නම් එයා මත බලයක් ඇති වෙනවා. එම බලයේ විශාලත්වය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. F සමානයි EQ ලෙස ලිවිය හැකියි. එතකොට දැන් අපි ඒ ඔස්සේම අපි දන්නවා මෙන්න මෙවැනි ආකාරයක සම්බන්ධතාවයක්. තහඩු අතර පවතින විද්‍යුත් ක්ෂේත්‍රයක් විභව අන්තරයක් ඒ වගේම තහඩු අතර තියෙන පරතරයක් සම්බන්ධ කිරීමෙන් අපිට ලියන්න පුළුවන් විභව අනුක්‍රමණය කියන සංකල්පය. එතන විභව අනුක්‍රමණය ඔබ අහලා තියෙනවා ඩෙල්ටා V බෙදීම පරතරය. D පරතරයක් අතර පවතින විභවාන්තරය ඒකාකාර විභවාන්තරය අපි මේ ආකාරයට බෙදලා බැලුවොත් ඒ අතර පවතින විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයට සමාන වෙනවාය කියන කාරණාව අපි ඉගෙනගෙන තියෙනවා. මේ සම්බන්ධය අපි ධාරිත්‍රික වලදී බොහෝ වෙලාවට පාවිච්චි කරා. එහෙනම් මේ අතර පවතින විභවාන්තරය V නිසා මට මේ සමීකරණය නැවත ලියන්න පුළුවන් V බෙදීම D. මේවා මේ පෙර අපි ඉගෙනගත්තු දැනුම නැවත මතක් කරගත්තු සමීකරණ දෙකක් තමයි මම මෙතන ලියලා තියෙන්නේ. දැන් ඔබට පුළුවන් මේ අදාළ ආරෝපණය මේ D දුර මෙන්න මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගමන් කරනකොට A සහ B කියන ලක්ෂ දෙකට ගමන් කරනකොට ආරෝපණය මත විද්‍යුත් ක්ෂේත්‍රය මගින් කරනු ලැබූ කාර්යය හොයාගන්නට පුළුවන්. එහෙනම් මම මෙන්න මෙහෙම හොයාගන්නවා. මම මේ කාර්යය හොයන්න යන්නේ ආරෝපණය මත. ආරෝපණය මත ක්ෂේත්‍රය මගින් කරනු ලැබූ කාර්යය. කරනු ලැබූ කාර්යය. හොඳයි. මට මේක හොයාගත්තොත් අපිට ලියන්න පුළුවන් කාර්ය ලියන සමීකරණය W සමානයි FB. එහෙනම් අපිට දැන් මේ වෙලාවේදී මේ ආරෝපණය මත යොදනු ලබන බලය F නිසා F ලියන්න පුළුවන් EQ ලෙස. මට එහෙනම් පුළුවන් මෙතනින් ආදේශ කරන්න. මම එකෙන් ආදේශයක් දෙනවා.
එතකොට මට එනවා W සමානයි EQ වතාවක් D ලෙස. ඒ වගේම අපි දන්නවා දෙවෙනි සමීකරණයෙන් E කියලා කියන්නේ V බෙදීම D. මට දෙකෙන් ආදේශයක් දෙන්නත් පුළුවන්. එහෙනම් W සමානයි E වෙනුවට එනවා දැන් මේ වෙලාවේදී V බෙදීම D වතාවක් Q වතාවක් D. දැන් අපි දන්නවා D ට D කැපුණොත් අපිට අවසානයේදී ලැබෙන සමීකරණය W සමානයි VQ. ඒ කියන්නේ යම්කිසි විභවාන්තරයක් යටතේ ආරෝපණ ප්‍රමාණයක් ගමන් කරනකොට ඒ ගමන් කරන ආරෝපණය මත කරනු ලබන කාර්ය අපිට මෙන්න මේ සමීකරණයෙන් ලියන්න පුළුවන්. විභවාන්තරය වැඩි කිරීම ආරෝපණ විශාලත්වයේ ගුණිතය ලෙස. දැන් එහෙනම් ඔබට පැහැදිලි අපි ප්‍රධාන සමීකරණයක් විද්‍යුත් ක්ෂේත්‍රයේදී ඉගෙන ගන්න ප්‍රධාන සමීකරණයක් මේ වෙලාවේදී තොන්න ඔප්පු කරලා අරගෙන දෙන්නවා. දැන් මම මේ ඔස්සේ උත්සාහ කරනවා සමීකරණයක් ගොඩනගන්න ශ්‍රමතාවය සඳහා. දැන් අපි හිතමු මෙන්න මේ ආකාරයකට මම අවසාන ප්‍රතිඵලය විතරක් තියාගත්තොත් ශ්‍රමතාවය සඳහා මම සමීකරණයක් ගොඩනගන්නට යනවා. එතකොට ඔබ දන්නවා යම්කිසි මූලාවයක විද්‍යුත් මූලාවයක් අපි ප්‍රතිරෝධයක් හෝ වෙනත් ඕනෑම විද්‍යුත් මූලාවයක් ගන්න ඕනේ. මේ හරහා ධාරාවක් ගලනකොට අපි දන්නවා මේ හරහා ගොඩනැගෙන විභවාන්තරය අපිට ලියන්නට පුළුවන් V සමානයි IR ලෙස. මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේක තමයි ඕම් නියමය කියලා කියන්නේ. දැන් ඔබට ඕම් නියමය මතක් කරගන්න පුළුවන්. කොහොමද අපි ඒක ප්‍රශ්නයක් විතර විදිහට දුන්නොත් ඕම් නියමය ලියා දක්වන්නේ. කොහොමද ලියන්නේ කියලා දැන් ඔබට මතක් වෙන්නට ඕනේ. දැන් ඊට පස්සේ අපි දන්නවා ශ්‍රමතාවය ලියනකොට එන්න නැත්නම් පවර් එක ශ්‍රමතාවය ලියනකොට අපි දන්නවා ඒකක කාලයකදී කරනු ලැබූ කාර්යය. මේ කියන්නේ ශ්‍රමතාවය කියලා කියන්නේ. දැන් එහෙනම් මට පුළුවන් මේ W වෙනුවට ආදේශ කරන්න VQ කියන සමීකරණය. මම VQ කියන සමීකරණය ආදේශ කරොත් දැන් ඔබට තේරෙනවා ඇති මෙතන V වෙනුවට ආදේශ කරන්න පුළුවන් IR කියන ප්‍රකාශනය. ඕම් නියමයෙන් ආදේශ කරන්නට පුළුවන්. දැන් අපිට මෙන්න මේ ආකාරයේ සමීකරණයක් ලැබුණා. දැන් අපිට පුළුවන් මෙතනින් යම් කිසි දෙයක් කරන්න. මොකක්ද අපිට මෙතනින් කරන්නට පුළුවන් සමීකරණයක්. ආව මේකට අපි ඇතුළත් කරන්න පුළුවන් සමීකරණ මොනවාද? මෙතනදී අපිට පුළුවන් නේද? දැන් අපිට පුළුවන් එක එක සම්බන්ධතා ගොඩනගන්න. මෙතනදී අපිට පුළුවන් නේද? Q බෙදීම T. අපි දන්නවා යම් කිසි ආරෝපණ ප්‍රමාණයක් ඒකක කාලයකදී ගමන් කිරීම මත අර්ථ දක්වනවා විද්‍යුත් ධාරාව. අපි ධාරාව කියලා කියන්නේ ඒකක කාලයකදී ගමන් කරන ලබන ආරෝපණයේ විශාලත්වය. දැන් එහෙනම් අපිට පුළුවන් නේද මෙන්න මේ වෙනුවට ආදේශ කරන්නට I ලෙස. දැන් මට එනවා එනම් V වතාවක් I ශ්‍රමතාවය සඳහා සමීකරණයක්. එහෙනම් මම ප්‍රධාන සමීකරණයක් පැත්තකින් ලියා ගන්නවා ශ්‍රමතාවය සඳහා V වතාවක් I ලෙස. ඔන්නකට ලැබුණා ශ්‍රමතාවය සඳහා සමීකරණයක්. තව මට මෙතනින් ඇවිල්ලා තියෙනවා Q බෙදීම T මෙතනට ආදේශ කරලා බැලුවොත් එතනත් එන්නේ I. ඒ වෙලාවේදී මෙතනත් I එකක් තියෙනවා. මේ නයි එකත් එක්ක අපිට එනවා I වර්ග R ලෙස. තවත් මට ශ්‍රමතාවයේ සමීකරණයක් ලැබෙනවා P සමානයි I වර්ග R. දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ ආකාරයට දැන් සමීකරණ දෙකක් ලැබුණා. තවත් අපිට සමීකරණයක් ගොඩනගන්නට පුළුවන්. මේ පළවෙනි සමීකරණයටම ඔබට ආදේශ කරොත් I වෙනුවට අපි දන්නවනේ Q සමානයි IT වලින් I කියලා කියන්නේ V සමානයි IR වලින් අපි ගන්නවා right V සමානයි IR වලින් දැන් මට පුළුවන් මේ වෙලාවේදී I ව උක්ත කරගන්න. I කියන්නේ එතකොට V බෙදීම R. මොකද මේ ශ්‍රමතාවය හැදිලා තියෙන්නේ විභවයත් ධාරාවෙත් ගුණිතය මගින්. මේ ශ්‍රමතාවය හැදිලා තියෙන්නේ ධාරාවත් ප්‍රතිරෝධයත් ගුණිතය මගින්. දැන් මම උත්සාහ කරන්න යනවා විභවයත් ප්‍රතිරෝධයත් අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. එහෙනම් මෙතනින් I ඉවත් කරන්න ඕනේ. I ව මම මේ විදිහට උක්ත කරගත්තා. I වෙනුවට ආදේශ කරොත් මෙතනට අපිට එන්නේ V බෙදීම R. උඩින් වෙන V එකත් මේ V එකත් එක්ක සුළු වුණාම අපිට එනවා V වර්ගයට R. මෙන්න මේ ආකාරයට අපිට අවශ්‍ය පරිදි තෝරා ගැනීමට හැකියාව තියෙනවා ශ්‍රමතාවය සඳහා අවශ්‍ය සමීකරණය. සමීකරණ තුනක් දැන් අපිට ලැබෙනවා. මේ තමයි අපි ශ්‍රමතාවය යටතේදී ඉගෙන ගන්න ලබන ධාරා විද්‍යුතයේදී ඉගෙන ගන්න ලබන ශ්‍රමතාවය සඳහා සමීකරණ තුන. දැන් මේ සියල්ල මම ඔයගලන්ට ලබා ගන්න හැටි ඔප්පු කරලා පෙන්නවා. සාමාන්‍ය අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙන සමීකරණ වලින්ම තමයි ලබා ගත්තේ. ඒක නිසා ශ්‍රමතාවය කියලා කියන්නේ බොහොම අපහසු පාඩමක් නෙමෙයි. ලේසියෙන් අපිට හදාගෙන යන්න පුළුවන්. පොඩි ට්‍රික්ස් ටිකක් තියෙනවා ඔයගොල්ලෝ දැනගන්න ඕන. ඒ වගේම
කරුණු කිහිපයක් තියෙනවා ඔබ දැනගන්නට ඕනේ. ඒ කරුණු ටික තමයි මේ වෙලාවේදී මේ අධ්‍යයනය කරන්නට උත්සාහ කරන්නේ. දැන් අපි යමු ඉදිරියට. ඔබ අහලා තියෙනවා මේ බල්බ් එක මේ වොට් වලින් තමයි ක්ෂමතාවය අපි දන්නවා ඒකකයේ විදියට නම් කරන්නේ. right එතකොට අපි දන්නවා බල්බ් එක මෙන්න මෙහෙම සටහන් කරලා තියෙනවා. ඔබ දැකලා තියෙනවා මේ විශේෂයෙන් සූත්‍රිකා බල්බ් වල එහෙම ඔබ දැකලා ඇති ඉස්සර අපි සූත්‍රිකා බල්බ් ගන්නකොට මේ බල්බ් එකේ ගහලා තියෙනවා 60 වොට් ඒ වගේම 230 වෝල්ටේජ් ලෙස සටහන් කරලා තියෙනවා. මේ මෙතනින් පැහැදිලි වෙන්නේ බල්බ් එකේ වොටීයතාවය පිළිබඳව. මේ බල්බය උපරිම ආලෝකයක් යටතේ දැල්වෙන්නට ඕන නම් සපයන්නට ඕන ශක්ති ප්‍රමාණය තමයි තත්පරයකදී සැපයුතු ශක්ති ප්‍රමාණය තමයි මෙතනින් සටහන් වෙන්නේ. එතකොට මේ 230 වෝල්ටේජ් කියන එකේ තේරුම තමයි අපි ඒකට කියන අයාගේ වෝල්ටීයතාවය. එයාගේ වෝල්ටීයතාවය කියන එකේ තේරුම මෙයා මේ 60 වොට් වලින් දැල්වෙන්නට ඕන නම් සැපයුතු විභව අන්තරය. එතකොට මේ තියෙන වොටීයතාවයෙන් පැහැදිලි කරන්නේ 230 වෝල්ටේජ් දුන්නොත් තමයි මෙයා මේ 60 වොට් ලැබෙන්නේ. එහෙනම් වොටීයතාවයෙන් පැහැදිලි කරන්නේ එයාට ලබා ගන්නට පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණය. තත්පර එකකදී ඊට වඩා වැඩි වුණොත් බොහෝ විට බල්බ් එක පිලිස්සියන් යන්නට පුළුවන්. නමුත් එහෙම පිලිස්සෙන්නට මේ බල්බ් එක හදන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ඊටත් වඩා 60 70 වගේ පැන්නොත් එහෙනම් බල්බ් එක පිලිස්සෙන ආකාරයට තමයි හැදිලා තියෙන්නේ. එතකොට 230 වෝල්ටේජ් ලැබුණොත් තමයි 60 වොට් හම්බෙන්නේ. ඒත් 230 වෝල්ටේජ් කියන එකේ තේරුම තමයි 60 වොට් ලබා දීමට මේ බල්බ් එකෙන් 60 වොට් ලබා ගන්නට නම් අනිවාර්යෙන් 230 වෝල්ටේජ් මේ බල්බ් එකට ලබා දෙන්නට ඕනේ. අපි හිතමු යම් කිසි වෙලාවක 115 වෝල්ටේජ් වගේ හම්බුණා කියලා. එතකොට අපි දන්නවා මෙයාගේ වොටීයතාවය දැන් ළමයෙක් ඉදෙන්න පුළුවන්. එහෙනම් මෙතන වෝල්ටීයතාවය භාගයකින් අඩු වුණා. ඒක නිසා මෙතන 30යි වොට් වෙන්නට ඕනේ කියලා. අන්න එහෙම හිතුවොත් ළමයෙක් සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ඒ ළමයා හිතනවා වෝල්ටීයතාවය අඩු වුණේ භාගයකින් නම් වොටීයතාවයත් භාගයකින් අඩු වෙන්න ඕනේ කියලා. දැන් අපි දන්නවද වොටීයතාවය අතර තියෙන සම්බන්ධය? මේක තමයි සම්බන්ධය. P සමානයි V වර්ගයට R. දැන් මේකෙන් ඔබට පැහැදිලි වෙනවා නේද? P සහ දැන් ප්‍රතිරෝධය බල්බේ නියතයිනේ. මෙන්න මෙවැනි ආකාරයක සම්බන්ධයක් තමයි අපිට ලැබෙන්නේ. එතකොට මේ ක්ෂමතාවය සහ වෝල්ටීයතාවය අතර සම්බන්ධය රේඛීය සම්බන්ධයක් නෙමෙයි. වෝල්ටීයතාවය භාගයකින් අඩු වුණාට ක්ෂමතාවය භාගයකින් නෙමෙයි අඩු වෙන්නට ඕනේ. ඒක 1/4 ගුණයකින් අඩු වෙනවා. එතකොට අපි මේක දන්නවා 60ක් නෙමෙයි එන්න ඕනේ. 1/4කින් වැඩි වුණාම 15යි වොට් කියලා තමයි අඩු වෙන්නට ඕනේ. ඇයි මෙතන අර්ධයකින් අඩු වෙන එක වර්ග වුණාම 1/4ක් වෙන නිසා. එතකොට ඔබට එම සම්බන්ධතාවය පිළිබඳව අවබෝධයක් තිබෙන්නට ඕනේ. මේ මම මේ සාමාන්‍ය සරල උදාහරණයක් තමයි ඔබට පැහැදිලි කරේ. දැන් මම ඊළඟට උත්සාහ කරනවා මේ ක්ෂමතාවයේ සමීකරණ තුන මගින්ම ශක්තිය සඳහා අපි ශක්තිය ගණනය කරන්නට කියලා කිව්වොත් ක්ෂමතාවයේ සමීකරණ වලින් අපිට පුළුවන් නේද මේ ශක්තිය සමීකරණ ගොඩනගන්න. සමානයි P සමානයි VI නේ අපිට ආවේ. දැන් අපි ලියුවොත් මෙයාට අදාළ ශක්තිය සමීකරණය. අපි දන්නවා ක්ෂමතාවය කියලා කියන්නේ ශක්තිය බෙදීම කාලයක කාලයකදී උත්පාදනය කරන ශක්තිය කියලා කියන්නත් පුළුවන්. දැන් අපිට ලැබෙනවා E සමානයි VIT මෙන්න මේ ආකාරයට ලැබෙනවා. ඒ ඔස්සේම අපිට හිතන්න පුළුවන් එහෙනම් ක්ෂමතාවයේ කාලයෙන් වැඩි කරපුවාමනේ අපිට ශක්තිය ලැබෙන්නේ. මේ සමීකරණ තුන මේ ආකාරයට ගොඩ නැගුවොත් අපිට ශක්තිය සඳහා සමීකරණයක් ලැබෙනවා කාලයෙන් ගුණ කරලා. ඒත් අපි යම්කිසි බල්බයක ක්ෂමතාවය 60 වොට් කියලා දන්නවනම් අපිට කෙලින්ම මිනිත්තුවකදී කොයිතරම් ශක්ති ප්‍රමාණයක් මේ බල්බ් එකෙන් පරිභෝජනය කරනවද කියලා හොයන්න ඕන නම් අපි මේ 60 වොට් වැඩි කරන්නට ඕනේ තත්පර 60. එතකොට අපිට ලැබෙනවා අදාළ පිළිතුර ජූල් වලින්. හරි. මෙන්න මේ ආකාරයට දැන් එහෙනම් ක්ෂමතාවය සඳහා ශක්තිය සඳහා මට සමීකරණ ගොඩනගන්නට පුළුවන්. දැන් මම යන්නේ වැදගත් ප්‍රතිඵල කිහිපයක් සඳහා. මම ඉතා ඉක්මනින් සරල පරිපථයක් නිර්මාණය කරගන්නවා. හොඳයි. දැන් මේ ඔබ දකින්නේ සරල පරිපථය. සරල පරිපථය කියන්නේ කෝෂයක්. ඒ වගේම අපි දන්නවා මේක බල්බයක් කියලා හිතන්නකෝ. මෙතන බාහිර ප්‍රතිරෝධය. මෙතන කෝෂයට විද්‍යුත්ගාමක බලයක් තියෙනවා E කියලා. අය වගේ මෙයාට තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සිම්පල් R. ඉතින් අපි දන්නවා සිම්පල් R කියලා කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒ වගේම කැපිටල් R කියලා කියන්නේ බාහිර ප්‍රතිරෝධය.
හොඳයි. දැන් එහෙනම් අපිට අවශ්‍ය කරන දත්ත ටික සටහන් කරගත්තා. අපි දන්නවා පරිපථය තුලින් සම්බන්ධ කරපු ගමන් මේක සංවෘත කරපු ගමන් ස්විච් එක දාපු ගමන්ම I ධාරාවක් ගලන්න පටන් ගන්නවා. පළවෙනිම අපිට පුළුවන් නේද මේකට කර්චොෆ් නියම දාන්න. කර්චොෆ් නියම දාලා අපිට සම්බන්ධතාවයක් ගොඩනගන්නට පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ සම්බන්ධතාවය ලියාගමු. කර්චොෆ් නියම යෙදීම. කර්චොෆ් නියම යෙදීමෙන් අපිට එනවා මෙතනදී E සමානයි I වතාවක් සිම්පල් R ධන I වතාවක් කැපිටල් R. ඔබ දන්නවා නේද? දැන් කර්චොෆ් දානකොට සිග්මා E නේ සිග්මා E පැත්තෙන් එක කෝෂයයි තියෙන්නේ E විතරයි. සමාන ලකුණ ආය නැවත මෙතේ පටන් ගත්තොත් I වතාවක් සිම්පල් R I වතාවක් කැපිටල් R. ඔය ආකාරයට ලියන්නට පුළුවන්. මම මේ සමීකරණය ඔබට පේන මේ සමීකරණය මේ විදිහේ විද්‍යුත්ගාමක බලයනේ මේ E කියලා ලියුවේ වරද්ද ගන්න එහෙම එපා මේක විභවාන්තරයක් right මේක ශක්තිය මේ ශක්තිය සටහනත් අපි එනර්ජි කියන නිසා කැපිටල් E දැම්මට මේ වෙලාවේ විද්‍යුත්ගාමක බලයක් ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් නේ ඒකයි මම E දාලා තියෙන්නේ මේක විභවාන්තරයක් ඔබට මතක ඇතිනේ අපි ක්ෂමතාවයේ සමීකරණය ලියනකොට විභවාන්තරය අපි මොකෙන්ද වැඩි කරේ ක්ෂමතාවය ලියන්න නම් අපි මොකෙන්ද වැඩි කරේ I වලින් තමයි වැඩි කරේ I වලින් වැඩි කරපුවාම විභවය අපිට ලැබුණ ක්ෂමතාව අන්න ඒ වගේ දැන් මෙතන තියෙන විභවාන්තරයන්නේ මේ සම්පූර්ණ ප්‍රකාශනයම මම වැඩි කරනවා කැපිටල් I වලින් පරිපථයේ දුවන ධාරාවෙන්. එතකොට අපිට එනවා EI සමානයි I වර්ග R I වර්ග කැපිටල් R. මෙවැනි ආකාරයේ ප්‍රකාශනයක් ලැබෙනවා. මේ ප්‍රකාශන දිහා බැලුවොත් මේ ප්‍රකාශන තුනම දිහා බැලුවොත් වෙන වෙන වශයෙන් තියෙන ඔබට වැදගත් සංසිද්ධි කිහිපයක් දැනගන්නට හම්බ වෙනවා. මේ තියෙන්නේ EI කෝෂයේ විද්‍යුත්ගාමක බලය ඒ කියන්නේ කෝෂයේ අග්‍රතර විභවාන්තරේ පරිපථයට සම්බන්ධ කරන්න කලින් පරිපථයට සම්බන්ධ කරපු ගමන් අපි දන්නවනේ අඩු වෙනවා කියලා අභ්‍යන්තර ප්‍රතිරෝධ නිසා විභවාන්තරේ ආය පරිපථයට සම්බන්ධ කරන්න කලින් තියෙන විභවාන්තරේ විද්‍යුත්ගාමක බලය කියන්නේ එහෙනම් මේ විද්‍යුත්ගාමක බලය වැඩි කිරීම ධාරාව. ඒ කියන්නේ ඇත්තටම මේකෙන් නිරූපණය වෙන්නේ කෝෂයට සමානයි පරිපථයට මේ කෝෂය මගින් ලබා දෙන මුළු ශක්ති ප්‍රමාණය. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ප්‍රධාන ක්ෂමතාවය ලෙස. ඒ කියන්නේ P input එක. මේ කියන්නේ P input එක. right ප්‍රධාන ක්ෂමතාවය. ඒ වගේම දැන් ඔබ දන්නවා මෙවැනි පරිපථයක අපි හිතමු බල්බ් එකයි කෝෂයයි සම්බන්ධ කරපුවාම ප්‍රයෝජනවත්කාර විදියට අපිට එහෙම නැත්නම් අවුට්පුට් එක විදියට අපිට ලැබෙන්නේ මේ බල්බ් එකෙන් එන ආලෝක ශක්තිය ඒ ටිකනේ අපිට ලැබෙන්නේ. එහෙම නැතුව මේ කෝෂය ඇතුලේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා කෝෂය රත් වීම අපිට ප්‍රයෝජනකාරයක් නෙමෙයිනේ. ඒක ශක්ති හානියක්. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේ I වර්ග R මගින් තමයි අපිට නිරූපණය වෙන්නේ ප්‍රයෝජනවත් කාර්යය. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රතිදාන ක්ෂමතාවය ලෙස. මේක තමයි P output එක බවට පත් වෙන්නේ. P input එක සහ P output එක. එහෙනම් අපි කිය පැහැදිලිව දකිනවා මෙතනින් නිරූපණය වෙන්නේ ශක්ති හානියක්. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා උත්සර්ජනය වන තාප ශක්තිය. උත්සර්ජනය වන තාප ශක්තිය. එතකොට දැන් එහෙනම් අපි මේ වෙලාවේදී අපිට ලියා ගන්නට පුළුවන් පැත්තකින් සමීකරණ ටික ප්‍රතිදාන ක්ෂමතාවය අපිට ලියන්න පුළුවන් I වර්ග R ලෙසත් ඒ වගේම ප්‍රධාන ක්ෂමතාවය අපිට ලියන්න පුළුවන් E වතාවක් I ලෙසත්. හොඳයි. දැන් එහෙනම් අපි සටහන් කරගත්ත අපිට අවශ්‍ය කරන සමීකරණ දෙක දැන් අපි මෙතනින් එහාට උත්සාහ කරනවා තවත් මොනවද කරන්නට පුළුවන්. දැන් ඔබ අහලා ඇති මෙන්න මෙහෙම දෙයක්. අපි පරිපථයක් නිර්මාණය කරනකොට පුළුවන් තරම් අපේ අවුට්පුට් එක වැඩි වෙන්නට තමයි හදාගන්නට ඕනේ. අවුට්පුට් එක වැඩි වෙනවා කියලා කිව්වහම ඒක ඇතුලේ කාරණා කීපයක් තියෙනවා. අපි මේ විද්‍යුත් ශක්තිය පිළිබඳව කතා කරනකොට පුළුවන් තරම් ඒ කියන්නේ තත්පර එකකදී වැඩිපුර ශක්ති ප්‍රමාණයක් එළියට එන විදිහට අපි පරිපථය සකස් කරගන්නට පුළුවන් නම් ඒක වඩාත් හොඳ පරිපථයක් කියලා කියනවා. මේ වගේම තමයි ඕනම පරිපථයක ඕනම යන්ත්‍රයක අපි දන්නවා කාර්යක්ෂමතාවයත් උපරිම වෙන්න ඕනේ. එතකොට ශක්ති හානිය අඩුයි කියන එකනේ කාර්යක්ෂමතාවය උපරිම වෙනවා කියන එකේ තේරුම. එහෙනම් කාර්යක්ෂමතාවය වැඩි කරගෙන ඒ වගේම තමයි ක්ෂමතාවයත් වැඩි කරගන්නට ඕනේ. ඒ කියන්නේ ඒකක කාලයකදී අවුට්පුට් එක විදිහට ලැබෙන ශක්ති ප්‍රමාණය වැඩි වෙන්නට ඕනේ. අපි එහෙනම් ওই කාරණා දෙක පිළිබඳව තමයි ඊළඟට සාකච්ඡා කරන්නට යන්නේ. මම පළමු කාරණාව පිළිබඳව දැන් මුලින්ම සාකච්ඡා කරන්නට යනවා. ඒ තමයි මෙයා. අපි වැඩි කරගන්නට ඕනේ ප්‍රතිදාන ක්ෂමතාවය මේ පරිපථයේ.
පරිපතේ ප්‍රතිදාන ක්ෂමතාවය වැඩි කරන්නට ඕනේ නම් අපි මොනවද පරිපතයේ වෙනස් කරලා සම්බන්ධතා හදාගන්නට ඕනේ. අපිට ඕන ප්‍රතිරෝධය බාහිර ප්‍රතිරෝධයක් විදියට දැම්මොත් අපිට අවශ්‍ය කරන ප්‍රතිදාන ක්ෂමතාවය උපරිම වෙලා එයිද? අන්න ඒ පිළිබඳව තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මම මේකට අවශ්‍ය කරන මාර්ගය විතරක් කියන්න. මෙහිදී යම්කිසි ගණිතානුකූල ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. එහි අවසන් ප්‍රතිඵලය ලබා ගන්න ගණිතය පිළිබඳව දන්න දරුවෝ නම් දන්නවා. මෙහිදී අපි පාවිච්චි කරන්නේ අවකලන මූලධර්මයක්. ඒතර අවකලන මූලධර්මයේ යටතේ තමයි අපි අවකලනයට ලක් කරලා අවසානයේදී අවසන් පිළිතුරට යන්නේ. අවකලනය කරනවා කියලා කියන්නේ බොහොම සරලව ගත්තොත් අපි ප්‍රස්ථාර අහලා තියෙනවානේ උපරිමයක් තියෙන ප්‍රස්ථාර. මේ උපරිමයට අදාළ ප්‍රස්ථාරයේ උපරිම හොයනකොට උපරිමයේදී අනුක්‍රමණය ශූන්‍ය වෙනවා. එහෙනම් අපි මෙතනදී අවකලන සංගුණකය වෙලා ඒක බිඳුවට සමාන කරා. මේක ඔබ හිතන්නවත් එපා. හිතන්නටවත් අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට අපිට තියෙන්නේ අපි දැන් p output එකට අදාළ සමීකරණය ලියාගන්න මෙන්න මෙහෙම. දැන් මෙතන i කියලා තියෙනවානේ. i කියන්නේ විචලන සාධකයක්. මම මේකට අදාළව කර්චට් නියමයෙන් i ව උක්ත කරගත්තොත් මම පැත්තකින් ලියා ගන්න e සමානයි i වතාවක් සිම්පල් r ධන කැපිටල් r. කර්චට් නියමයේ දැන්. එහෙනම් i ව උක්ත කරගත්තොත් අපිට එනවා e බෙදීම r ධන කැපිටල් r. දැන් මම මේකට ගෙනල්ලා ආදේශ කරොත් e වර්ග මේකත් වර්ග වෙනවා. ඔන්න ওই විදිහට ප්‍රකාශනයක් එනවා. මේ තමයි ප්‍රතිදාන ක්ෂමතාවේ සමීකරණය. මොකද e විචලනය වෙන්නේ නැහැ, කැපිටල් R විචලනය වෙන්නේ නැහැ, සිම්පල් R විචලනය වෙන්නේ නැහැ. ඒක අපි මේ වෙලාවේදී විචලනය කරන්න උත්සාහ කරන්නේ කැපිටල් R. කැපිටල් R වෙනස් කර කර අපි බලනවා p output එක කොච්චරක් වෙනවද කියලා. එහෙනම් මේ අදාළ සමීකරණය අපි කැපිටල් R විශයෙන් අවකලනයට ලක් කරනවා. අනුක්‍රමණය හොයනවා. හරිද? එහෙම නැත්නම් ක්ෂමතාවය සහ කැපිටල් R අතර ප්‍රස්ථාරයක් අඳිනවා කියලා හිතා ගන්නකො. ක්ෂමතාවය ප්‍රතිදාන ක්ෂමතාවය සහ කැපිටල් R. එහෙම නැත්නම් බාහිර ප්‍රතිරෝධය අතර ප්‍රස්ථාරයක් නිර්මාණය කරනවා. මේ නිර්මාණය වන ප්‍රස්ථාරයට උපරිමයක් තියෙනවා. මේ උපරිමයට අදාළ මේ p output එක. එහෙම නැත්නම් මේ ප්‍රතිදාන ක්ෂමතාවේ විශාලත්වය හොයන එක තමයි කරන්නට යන්නේ. අන්න එහෙම අවකලනය කරලා ගත්තට පස්සේ අවසන් ප්‍රතිඵලයක් හම්බ වෙනවා. සම්බන්ධතාවය විතරක් ඔබ දැනගන්නට ඕනෙන් සිම්පල් r කැපිටල් r ට සමාන වෙනවා කියලා එනවා. මේක තමයි අවසානයේදී අවකලනය කරාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය. එහෙනම් අපිට පැහැදිලි පරිපතයක සරල පරිපතයක ප්‍රතිදාන ක්ෂමතාවේ උපරිමයක් දක්වා යන්නට ඕනේ නම් ප්‍රතිදාන ක්ෂමතාවේ උපරිමයක් දක්වා යන්නට නම් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අපි දැනගන්නට ඕනේ. එහෙනම් මේ අභ්‍යන්තර ප්‍රතිරෝධයට සමාන ප්‍රතිරෝධයක් තමයි අපි බාහිර ප්‍රතිරෝධය විදිහට දාන්න ඕනේ. එතකොට තත්පර එකකදී වැඩිපුර ශක්ති ප්‍රමාණයක් දැන් අපිට බල්බේ නෙමෙයි නැත්නම් මේ ප්‍රතිරෝධය ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒකට අදාළ ප්‍රස්ථාරය නිර්මාණය කරලා බැලුවොත් දැන් මම කලින් කිව්වා වගේ උපරිමයක් තියෙන ප්‍රස්ථාරයක් මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි ඔබට ලැබෙන්නේ. මේ වෙලාවේදී සිම්පල් r මෙතනදී කැපිටල් r ට සමාන වෙනවා. දැන් එහෙනම් අපිට අවශ්‍ය කරන දත්ත ටික ලැබුණා. මේ වෙලාවේදී නම් අපි බලමු p output එකට අදාළ සමීකරණය මොන වගේ ආකාරයේ සමීකරණයක් වෙයිද? p output එකේ සමීකරණය. දැන් මම මේකට අදාළව මෙතන සටහනක් දාගන්න. අපිට ආවේ p output එකට අදාළ සමීකරණය මේ අදාළ ලියලා තියෙන සමීකරණය. e වර්ග කැපිටල් R සිම්පල් R යන කැපිටල් R වල වර්ගය. දැන් මෙතන අපිට ලියන්න පුළුවන් සිම්පල් R වෙනුවට කැපිටල් R. එහෙනම් අපිට මෙතනට දාන්නට පුළුවන් සිම්පල් R වෙනුවට කැපිටල් R. e වර්ග කැපිටල් R. එහෙම නැත්නම් අපි දාමු සිම්පල් R කැපිටල් R වෙනුවට සිම්පල් R දාන්නත් පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. රයිට්? එහෙනම් මම මෙතන දානවා කැපිටල් R දාන කැපිටල් R වල වර්ගය. එහෙනම් එන්නේ e වර්ග කැපිටල් R බෙදීම 4i r වර්ගය. r එකට r එකක් කැපුණා. එහෙනම් අවසානයේදී ඔබට ප්‍රතිදාන ක්ෂමතාවයේ උපරිමය මැක්සිමම් සමීකරණය එනවා e වර්ග 4i r ලෙස. ඒතකොට මේක තමයි ඔබට ලැබෙන සමීකරණය. අවසාන ප්‍රතිඵලය. මේ සියලුම දේවල් මැකුවොත් ඔබට ලැබෙන්නේ ඒ අවසාන ප්‍රතිඵලය. මේක තමයි ඔබට ලැබෙන අවසාන ප්‍රතිඵලය. හොඳයි. දැන් එහෙනම් අපි හොයාගත්තා ප්‍රස්ථාරය අපි දැන් දැනගත්තා. ප්‍රතිදානයේ උපරිම වෙනවා. බාහිර ප්‍රතිරෝධයත් සමග මේ වැනි ආකාරයක ප්‍රස්ථාරයක් තියෙන්නේ. ඒතකොට එහෙම වෙන්න නම් අවසාන ප්‍රතිඵලය අපි දැනගත්තා.
අභ්‍යන්තර ප්‍රතිරෝධය බාහිර ප්‍රතිරෝධයට සමාන වෙන්න ඕනේ. එම අවස්ථාවේදී ප්‍රතිදාන ක්ෂමතාවයේ සමීකරණයක් අපි හොයාගත්තා. ඒක E වර්ගයට 4යි කැපිටල් R හෝ E වර්ගයට 4යි සිම්පල් R ලෙසත් සටහන් කරගන්නට පුළුවන්. දැන් එහෙනම් ඔබට පැහැදිලි කොහොමද අපේ ප්‍රතිදාන ක්ෂමතාවය උපරිමයට ලක් කරගන්නේ කියලා. දැන් අපි ඊළඟට කතා කරන්නට යනවා මේ පරිපථයේ කාර්යක්ෂමතාවය පිළිබඳව. අපි යොමු වෙමු සරල පරිපථයකට කාර්යක්ෂමතාවය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට. අපි දන්නවා කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ප්‍රතිදාන ක්ෂමතාවය ප්‍රධාන ක්ෂමතාවයට දක්වන අනුපාතය. දැන් ඔබ මේ සරල පරිපථය මම කලින් ගත්ත සරල පරිපථයම නැවත මෙතන ඇඳගෙන තියෙනවා. එහිදී ඔබ දන්නවා මේ කොටසින් තමයි ප්‍රධාන ක්ෂමතාවය I වර්ග කැපිටල් R වලින් තමයි ප්‍රතිදාන ක්ෂමතාවයත් නිරූපණය වුණේ කියලා. දැන් එහෙනම් අපිට ලියන්නට පුළුවන් නේද කාර්යක්ෂමතාවය කියලා කියන්නේ P output P input එකෙන් බෙදුවාම එන විශාලත්වයට එහෙම නැත්නම් input එකට දක්වන අනුපාතය output එක. අවසානයේදී අපි මෙතනට ආදේශ කරන්නට පුළුවන් I වර්ග කැපිටල් R බෙදීම EI. I ට I කැපිලා යනවා අපිට ලැබෙන සමීකරණය මෙතනදී IR බෙදීම E. අන්න ඔය ආකාරයේ සමීකරණයක් තමයි ලැබෙන්නේ. මේ තමයි කාර්යක්ෂමතාවයේ සමීකරණය. අපිට පුළුවන් ඒ සමීකරණයට ආදේශ කරන්නට I වෙනුවට ප්‍රකාශනය. කර්චොෆ් නියමය දැම්මොත් අපි දන්නවා නේද මෙතනදී කර්චොෆ් නියමයෙන් එන්නේ I සමානයි E බෙදීම සිම්පල් R ධන කැපිටල් R. එහෙනම් ඔය ප්‍රකාශනය ගෙනල්ලා මෙතනට ආදේශ කරොත් මම මේක දැන් මෙතනින් ලියන්න ප්‍රතිශත කාර්යක්ෂමතාවයට ඉදිරියෙන් ලියුවොත් I ට ආදේශ කරොත් එන්නේ ER බෙදීම සිම්පල් R ධන කැපිටල් R වතාවක් E. ඉතින් අපි දන්නවා E ට E කැපිලා යනවා. කැපිලා යන ප්‍රතිශත කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අපි දන්නවා මේක වැඩි කරන්නට ඕනේ 100%. ඔය විදිහට තමයි අපිට ලැබෙන්නේ. දැන් එහෙනම් අවසානයේදී අපිට මෙතන ලැබෙනවා අවසන් ප්‍රකාශනය සිම්පල් R ධන සමාන කැපිටල් R බෙදීම සිම්පල් R ධන කැපිටල් R වතාවක් 100% ලෙස ප්‍රතිශත කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ එහෙනම් කැපිටල් R බෙදීම සිම්පල් R ධන කැපිටල් R ප්‍රතිශත කාර්යක්ෂමතාවය වෙනකොට අපි ඒක 100%ෙන් වැඩි කරලා බලන්නට ඕනේ. දැන් මේක තමයි එහෙනම් කාර්යක්ෂමතාවයේ සමීකරණය. අපි පොඩ්ඩක් බලමුද අර කලින් අපි පරිපථයේ මේ සරල පරිපථයේ ප්‍රතිදාන ක්ෂමතාවය උපරිම කරා නේද? ඒ ප්‍රතිදාන ක්ෂමතාවය උපරිම කරන්නට අපි භාවිතා කරා මෙන්න මෙවැනි ආකාරයක ප්‍රතිඵලයක්. ඒ තමයි සිම්පල් R කැපිටල් R ට සමාන වෙන්නට ඕනේ කියන්නේ. මේක තමයි ඔබට ආපු සම්බන්ධතාවය. මම මේ සම්බන්ධතාවය තියෙන වෙලාවෙදී එහෙම නැත්නම් ප්‍රතිදාන ක්ෂමතාවයේ උපරිම වෙන වෙලාවේදී පරිපථයේ කාර්යක්ෂමතාවය කොච්චරද කියලා බලනවා. අපි බලමු කාර්යක්ෂමතාවය කොච්චරද කියලා. මේ වෙලාවේදී අපිට ඉන්නේ මෙතන සිම්පල් R වෙනුවට කැපිටල් R දැම්මොත් R බෙදීම 2යි R වතාවක් 100%යි සුළු වෙලා ඉන්නේ අපිට 150යි කාර්යක්ෂමතාවය. දැන් ඔබට හිතන්න පුළුවන් මේ සරල පරිපථය හොඳ යන්ත්‍රයක් විදිහට ක්‍රියා කරනවාද? හොඳ ප්‍රතිශත කාර්යක්ෂමතාවයක් තියෙන උපකරණයක් විදිහට ක්‍රියා කරනවාද කියලා දැන් ඔබට හිතන්නට පුළුවන්. අපි දන්නවා මේ වෙලාවේදී ප්‍රතිදාන ක්ෂමතාවය උපරිම වුණා තමයි. බල්බේ ආලෝකය හොඳට දැල් වෙනවා. දීප්තිමත්ව දැල් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කෝෂය වැඩි වෙලාවක් දැල් වෙන්නේ නැහැ. අඩු කාලයකදී මේ වැඩි දීප්තියක් දෙන බල්බය අඩු වෙලා ඉතා ඉක්මනින් ආලෝකය අඩු වෙලා මේ බල්බය විසර්ජනය වෙලා යනවා. ඒකට හේතුව මොකද? එයාගේ කාර්යක්ෂමතාවයේ 150යි. 150ක් ප්‍රයෝජනයක් වෙනකොට 150ක් ශක්ති හානියක් වෙලා යනවා. අන්න ඒක තමයි තියෙන ගැටලුව. එතකොට අපි යම්කිසි පරිපථයක් නිර්මාණය කරනකොට වැඩි කාලයක් මේ පරිපථය එහෙම නැත්නම් කෝෂයෙන් වැඩි කාලයක් මේ පරිපථය ක්‍රියාත්මක වෙන්නටත් ඕනේ. ඒ වගේම කෝෂයෙන් ඒකක කාලයකදී වැඩිපුර ශක්ති ප්‍රමාණයක් එළියට ගන්නටත් ඕනේ. බල්බයක ආලෝකයක් අපිට අවශ්‍ය වෙනවානේ. එතකොට යම්කිසි නිර්මාණකරුවෙක් බල්බයක් නිර්මාණය කරනකොට මේ කියන කාරණා දෙකම පිළිබඳව සැලකිලිමත් වෙනවා. මේ දෙකම බැලන්ස් වෙන විදිහට තමයි අනිවාර්යෙන් විද්‍යුත් මූලාවයවයක් අපි නිර්මාණය කරන්නට වෙන්නේ. දැන් එන ප්‍රයෝජනවත් විද්‍යුත් මූලාවයවය. දැන් අපි බලමු කාර්යක්ෂමතාවයට අදාළ ප්‍රස්ථාරය කොයි ආකාරයට එයිද කියලා. දැන් අපි දන්නවනේ මේක තමයි ප්‍රතිදාන ක්ෂමතාවය බාහිර ප්‍රතිරෝධයත් එක්ක දක්වපු ප්‍රස්ථාරය. ඒ ඔස්සේම අපිට හිතන්නට පුළුවන් කාර්යක්ෂමතාවය කොයි ආකාරයකටද නිරූපණය වෙන්නේ කියලා. ප්‍රතිශත කාර්යක්ෂමතාවය අපි අඳිමු බාහිර ප්‍රතිරෝධයත් එක්ක. බාහිර ප්‍රතිරෝධය අභ්‍යන්තර ප්‍රතිරෝධයට සමාන වෙන වෙලාවෙදී මම දැන් කිව්වා ඔබට 150ක් විදිහට තමයි ආවේ.
එතන මෙහි විශාලත්වය 150ක් කියලා තමයි එන්නේ. එතකොට අපි දන්නවා බාහිර ප්‍රතිරෝධය බිඳුවක් වෙනකොට කොයි වෙලාවකවත් එතනින් කාර්යක්ෂමතාවයක් එන්න විදියක් නැහැ නේ. ප්‍රයෝජනකාරක එළියට එන්නේ නැහැ නේ. එහෙනම් අපි දන්නවා එතකොට කාර්යක්ෂමතාවය බිඳුවයි. බිඳුවේ පටන් ගන්නෙ අවසානයේදී අපි දන්නවා ප්‍රතිරෝධය අනන්තයට යනකොට සියලුම ශක්තිය ප්‍රතිරෝධය බාහිර ප්‍රතිරෝධය විශාල වෙනකොට අපි දන්නවා කෝෂයේ වැඩිපුරම ශක්තිය අවශෝෂණය කරගන්නේ බාහිර ප්‍රතිරෝධය. අය අභ්‍යන්තර ප්‍රතිරෝධය බාහිර ප්‍රතිරෝධයත් එක්ක සාපේක්ෂව ගන්නකොට කුඩා වෙනවා. එතකොට අපි දන්නවා කාර්යක්ෂමතාවය උපකල්පනය කරන්නට පුළුවන් 100%ක් දක්වා ආසන්නයෙන් ළඟා වෙනවා කියලා. එහෙනම් ප්‍රස්ථාරය නිර්මාණය කරලා අපිට ලැබෙන්නේ මෙවැනි ආකාරයක කර්ව් එකක් තියෙන ප්‍රස්ථාරය. ඒක අනන්තයට යනකොට තමයි මේ වෙලාවෙදි මෙතන 100% අපිට ලැබෙන්නේ. ඔන්න ඔය ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙනවායි කියන කාරණාව අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ වෙලාවේදී. දැන් එහෙනම් ඔබට පැහැදිලි පරිපතයක ප්‍රතිදාන ක්ෂමතාවයත් කාර්යක්ෂමතාවයත් අතර ප්‍රස්ථාරය කොහොමද බාහිර ප්‍රතිරෝධයත් එක්ක විචලනය වෙන්නේ කියන කාරණාව. දැන් එහෙනම් මේ කියන කාරණා ඔළුවේ තියාගෙන මම උත්සාහ කරනවා මේ ඔස්සේ පසුගිය ප්‍රශ්න පත්‍රවලදී past papers වලදී හම්බෙච්ච MCQ කිහිපයක් සාකච්ඡා කරන්නට. අපි දැන් එකතු වෙමු. දැන් ඔබට වීඩියෝ එකේ දර්ශනය වේවි. ඒකට අදාළ මුලින්ම මම ඔබට සපයන ප්‍රශ්න කිහිපය ඔබට දැන් පුළුවන් ඉතා ඉක්මනින් එම ප්‍රශ්න ටික සටහන් කරගෙන ගණනය කරලා අපිට උත්තර ලියාගෙන ඔන්න දැන් තියාගෙන ඉන්න මම ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්නට උත්සාහ කරනවා. දැන් එම ප්‍රශ්න. හොඳයි. මම එහෙනම් මුලින්ම යොමු වෙනවා 1992 ප්‍රශ්නය ඔබට සටහන් වෙලා තියෙන 20 වෙනි ප්‍රශ්නේ විදිහට. දැන් මම මේ 20 වෙනි ප්‍රශ්නය හොඳට කියවලා ඒකට අදාළ පිළිතුර ලියන්නටයි උත්සාහ කරන්නේ. මෙතන කියනවා බැටරි එක විභවාන්තරය ඔබට දීලා තියෙනවා 12යි වෝල්ටේජ්. ඒ වගේම කියනවා මේ බැටරියෙන් 1 ඇම්පියර් ධාරාවක් සපයනවලු පැය 100ක කාලයක් තුල. පැය 100ක කාලයක්. අපි මේක තත්පර වලට හරව ගත්තොත් අපි දන්නවා 3600න් වැඩි කරගන්නට ඕන. මෙවැනි ආකාරයක කාලයක් තුල මේ කෝෂය ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අපි බලුවොත් එහෙනම් අපි දන්නවා එහෙනම් කෝෂයට තියෙන ප්‍රධාන ශක්තියක්. මේ ශක්ති ප්‍රදානය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට පාවිච්චි කරනවලු කිලෝග්‍රෑම් 1200ක වස්තුවක් ඉහළට එසවන්නේ. මොකද ඒකනේ උපරිම උස හොයන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනින් ශක්ති හානියක් වෙනකොට සියලුම ශක්තිය ලැබෙනවා 1200 කිලෝග්‍රෑම් ඉහළට ඔසවන්න. එතකොට අපිට තමයි උපරිම උස ලැබෙන්නේ. ඒ වෙලාවේදී අපිට එනම් පුළුවන් ඉස්සරලම හොයාගන්නට මෙයාගේ ශක්ති ප්‍රමාණය කැමති සමීකරණයක් පාවිච්චි කරන්න. අපි දන්නවා P සමානයි VI ක්ෂමතාවය I දීලා තියෙනවා වෝල්ටේජ් එක දීලා තියෙනවා නේ. එහෙනම් අපි මෙතන දානවා VIT සමීකරණයට ආදේශ කරනවා. අපිට එහිදී ලැබෙනවා අපිට ඕන මෙතනදී ආදේශ කරන්නේ නැතුව අපිට හිතන්න පුළුවන් දැන් මේ ලබා දෙන ශක්ති ප්‍රමාණය කිලෝග්‍රෑම් 1200ක් වෙච්ච වස්තුව අපි හිතමු උපරිම උස විදිහට h ප්‍රමාණයක් ඉහළට එසුවා. එසවීමේදී අපි දන්නවා මේ වස්තුව මත ගොඩනැගෙන එකම ශක්ති ප්‍රමාණය විභව ශක්තිය තමයි වැඩි වෙන්නේ. අපිට පහළම ලක්ෂ්‍ය විභව ශක්තිය 0යි කියලා ගත්තොත් අපිට පුළුවන් මෙහි විභව ශක්තිය සටහන් කරගන්න mgh ලෙස. එතකොට අපි දන්නවා මෙහිදී කිසිම ආකාරයක චාලක ශක්තිය වැඩිවීමක් පිළිබඳව නෙමෙයි සාකච්ඡා කරන්නේ. උපරිම විභව ශක්තිය ලැබෙනකොට චාලක ශක්තිය බිඳුවක් වෙනවා. එතකොට තමයි උපරිම උස්ස ලැබෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ වෙලාවේදී දැන් මෙන්න මේ විභව ශක්තිය වැඩිවීම කෝෂය මගින් ලබා දෙන විද්‍යුත් ශක්තියට සමාන කරන්නට. දැන් එහෙනම් මම කරන්නේ මේ ලබාගත්තු විද්‍යුත් ශක්තිය සමාන කරා විභව ශක්ති වැඩිවීමට. දැන් සමාන කරද්දී අපි අදාළ දත්තයන් ටික ආදේශ කරමු. විභවය දීලා තියෙනවා 12යි, ධාරා ගැනීම 1යි, ගත වෙන කාලය 100 වැඩි කිරීම 3600යි. ස්කන්ධය දීලා තියෙනවා 1200 ලෙස 10යි. දැන් අපි උපරිම උස තමයි හොයන්නේ. මෙතනින් කෙලින්ම සුළු වෙනවා 3යි. අපිට මෙතනින් 10 සුළු කරගත්තොත් මේ 100ට. එතකොට 10ක් දෙනවා එතන. එතකොට අපිට උස ලැබෙන්නේ මේ වෙලාවේදී h සමානයි අපිට ලැබෙනවා 360යි මීටර. 120 වැඩි කිරීම 3 ලෙස. එතකොට ඊට අදාළව පිළිතුරක් තියෙනවා. පිළිතුර 5.
එහෙනම් මේ ආකාරයට අපිට පුළුවන් වෙනවා 1992 ප්‍රශ්නෙට විසඳුම ලබා ගන්න. දැන් අපි උත්සාහ කරමු 1992ේම ඊළඟ ප්‍රශ්නය. විදුලි සමතාවයට තේම ඇවිල්ලා තියෙන ඊළඟ ප්‍රශ්නය. 1992 ප්‍රශ්නයට අදාළ පරිපථ දෙක මම මෙතන නිර්මාණය කරගෙන තියෙනවා. මේකෙදි කියන්නේ මෙම බල්බ දෙක 240 වෝල්ටේජ් ක්ෂමතා සැකවීමක් කරා ශ්‍රේණිගතව සම්බන්ධ කළොත් ඒ හරහා ගලා යන ධාරාව තමයි හොයන්නේ කියන්නේ. එතකොට දැන් අපි එහෙනම් මෙතන තියෙන වෙන වෙනම බල්බ දෙක 120 වෝල්ටේජ් වලට සම්බන්ධ කරාට පස්සේ ගලා යන ධාරාවන්නේ. දැන් මම මේ බල්බ දෙක ශ්‍රේණිගත වෙන විදිහට සකස් කරගත්තා. දැන් සැපයුම මේ වෝල්ටේජ් දෙකෙන් එකතුවක් විදිහට ගන්නට පුළුවන්. දැන් අපිට එන්නේ 240යි වෝල්ටේජ්. එකම වෝල්ටේජතාවයන් සපයනකොට බල්බ දෙකේ ධාරාවන් වෙනස් විදිහට ගලවනවා කියන එකේ තේරුම තමයි මේ බල්බ දෙකේ ප්‍රතිරෝධයන් වල විශාලත්වයන් වෙනස් වෙනවයි කියන්නේ. දැන් එහෙනම් මෙතන බල්බ දෙකම ගත්තොත් R1 R2 කියලා. දැන් එහෙනම් අපිට පුළුවන් මේ හරහා ගලන ධාරාව හොයාගන්න. එතකොට කියන්නේ මෙතන කොයිම වෙලාවකත් අපි දන්නවා මේ ශ්‍රේණිගත නිසා බල්බ දෙකෙන්ම එකම ධාරාව ගලන්නට ඕනේ. එක බල්බයකින් එක ධාරාවකුත් අනෙක් බල්බයකින් තව ධාරාවක් ගලන්න විදිහක් නෑ. එහෙමනම් මෙතන පැහැදිලිවම පළවෙනි උත්තරය අපිට අයින් කරලා දාන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි උත්තරය අයින් කරලා දාන්න පුළුවන්. ඒක වැරදි. එහෙනම් අපි දන්නවා පළමු බල්බ දෙක හරහාම 0.83 ඇම්පියර් ගලයි කියලා කියනවා. දැන් එතකොට අපිට දැන් මේ ඊළඟ උත්තර දීලා තියෙන්නේ 3 සහ 4 දීලා තියෙන්නේ මේ අපිට කලින් දීපු ධාරාවන්ම තමයිලු දැන් මේ වෙලාවෙදිත් ගලන්නේ. එතකොට අපි නිකන් සාමාන්‍යයෙන් අපි ගණනය කිරීමේ අවබෝධයෙන් දන්නවා දැන් මේ වෙලාවේ වෙනස් වූ ධාරාවක් ලැබෙනවා මිසක මේ විද්‍යුත් ධාරාවන් දෙකම ලැබෙන්න හැකියාවක් නැහැ. යම්කිසි අවස්ථාවකදී ලැබෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙතන වෝල්ටේජ් එක වෙනස් වෙලා තියෙන නිසා අපි ඕනනම් ගණනය කරලම බලන්නට පුළුවන් මෙතන. අපිට මෙතනදී R1 ගේ විශාලත්වය ඉන්නේ V = IR ඔස්සේ ගන්නත් පුළුවන්, කර්චොෆ් නියමය දාලා ගන්නත් පුළුවන්. 120 බෙදීම 0.83. මෙතන අපිට R2 ගේ විශාලත්වය ඉන්නේ 120 බෙදීම 1.66. මෙතනට අපි කර්චොෆ් නියමය දාලා ගත්තොත් අපිට සම්බන්ධතාවය එන්නේ 240 වතාවක් I R1 R2. අපිට පුළුවන් ඕන මේ සංඛ්‍යාත්මක අගයන් ආදේශ කරන්න. 120 බෙදීම 0.83යි ධන 120 බෙදීම 1.66 240ට සමාන වෙනවා. පොදුවේ අපි 120 දෙදෙනාටම තියෙන නිසා පොදු හරිය විදිහට 120 එළියට ගත්තොත් 240ට 120 කැපිලා යනවා. එතකොට මෙතන එන්නේ සංඛ්‍යාව 2යි. දැන් අපිට එනවා පැහැදිලි ලෙස 2 සමානයි I 1.66 ධන 0.83 මම මෙතන සුළු කිරීමක් කරගන්නවා. මොන ආකාරයට එනවා. දැන් අපි හොඳටම දන්නවානේ මේ උත්තරය කොයිම ආකාරයකින්වත් අපිට මේ කියන අදාළගයන් ලැබෙන්න විදියක් නැහැනේ. අපි ඕන සුළු කරලා බැලුවොත් මෙතන A අපිට 1.66 වැඩි කිරීම 1.66 දෙකෙන් වැඩි වෙනකොට ආය නැවත අපිට මෙතන එනවා 2.49. ඒක සුළු වෙන විදියට තමයි දීලා තියෙන්නේ. එතකොට 0.83 මෙතන සුළු කරොත් 2යි මෙතන 3යි. ඔය ආකාරයට ගත්තොත් එහෙනම් අපිට මෙතන සුළු වෙලා එන්නේ හොඳයි. අපි එතනින් පස්සේ මෙතන I සුළු කරන්න මම මේ පැත්තට ගත්තොත් I සමානයි අපිට එනවා 3.2 බෙදීම 3යි ආසන්න වශයෙන් අපිට 3.1ට ආසන්න විශාලත්වයක් තමයි සමයි. උතර 3.32යි. ඒතකොට අපිට එන්නේ 1.11 ඇම්පියර් විද්‍යුත් ධාරාවක් තමයි අපිට ලැබෙන්නේ. එහෙම බැලුවොත් එහෙනම් දැන් අපිට තේරෙනවා මේ වෙලාවේදී පස්වෙනි පිළිතුර තමයි අපිට නිවැරදි පිළිතුර විදියට බාර ගන්නට පුළුවන් වෙන්නේ 21 වෙනි ප්‍රශ්නේ. දැන් එහෙනම් අපි යමු 22 වන ප්‍රශ්නය දක්වා. 22 වන ප්‍රශ්නය 1993 දී ආපු ප්‍රශ්නයක්. දැන් මේ අපි හදන ගණන් විතරක් අපහසු ගණන් නෙමෙයි අපිට හදාගෙන යන්න. 1993 ප්‍රශ්නෙට આવොත් විද්‍යුත් ගාමක බලයේ 9 වෝල්ටේජ් අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5ක් වෙච්ච වියලි කෝෂයක් ප්‍රතිරෝධයක් ඇමීටරයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි කෝෂය අඳගත්තා. ඔන්න ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ වගේම ඇමීටරයකට ශ්‍රේණිගතව සම්බන්ධ වුණා. විද්‍යුත් ගාමක බලයේ 9 වෝල්ටේජ් අපිට තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5 එතකොට මෙතන කියන අමීටර පාඨාංකය 1 ඇම්පියර් ලෙස සටහන් වෙනවා. ඒ කියන්නේ ගලන ධාරාවේ විශාලත්වය. right එතකොට කියන්නේ මොකක්ද? ප්‍රතිරෝධකයේ ශක්ති උත්සර්ජක ශීඝ්‍රතාවය හොයන්න කියලා කියනවා. දැන් අපි ප්‍රතිරෝධයේ විශාලත්වය හොයන්න බෑ. අපි ප්‍රතිරෝධයේ විශාලත්වය දන්නේ නැහැ.
දැන් මේ වෙලාවේදී ඇමීටරය පරිපූර්ණද කියන එක සඳහන් කරලත් නැහැ. දැන් අපිට ගැටලුවක් එනවා ඇමීටරයේ ප්‍රතිරෝධයක් තියනවද නැද්ද කියන. ඇමීටර පරිපූර්ණ නම් අපි දන්නවා කෙලින්ම අපිට මේ R විභවාන්තරය හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් R වල විශාලත්වය හොයන්නත් පුළුවන්. අනිවාර්යෙන් මම හිතනවා මේ ගාන හදාගෙන යන්නට අපිට ඇමීටරයේ පරිපූර්ණයයි සලකන්නට වෙනවා. මොකද දන්නවද? එහෙම නැති වුණොත් අපි ඇමීටරයේ ප්‍රතිරෝධය හොයාගන්න අපිට ක්‍රමවේදයක් නැහැ. කර්ජෆ් නියමයෙන් අපිට ලැබෙන එක සමීකරණයයි. ඒ ඇරෙන්න සමීකරණ එක සමීකරණයෙන් අපිට නොදන්න පද දෙකක් හොයන්නට හැකියාව නැහැ. ඒක නිසා මම මේ වෙලාවේදී ඇමීටරය පරිපූර්ණයයි සලකනවා. එහෙම ගත්තොත් කර්ජෆ් නියමය දාලා බැලුවොත් අපිට මෙතනදී එන්නේ ධාරාවක් දන්න නිසා අපිට එනවා කර්ජෆ් නියමයෙන් අපි ආදේශ කරා අපිට එනවා මෙතන 9 වෝල්ටේජ් ඇම්පියර 1යි ප්‍රතිරෝධයේ විශාලත්වය 0.5 සහ කැපිටල් R කියලා එන්නේ. දැන් අපිට මේක සුළු කරොත් එනවා R සමානයි 8.5 ඕම් ලෙස. දැන් අපිට පුළුවන් මෙහි ක්ෂමතාවය උත්සර්ජනය වීම P සමානයි I වර්ග R යටතේ හොයන්න. එහෙනම් අපිට උත්තරය එනවා 8.5 වෝල්ට් ලෙස. එහෙම ගත්තොත් අපිට පිළිතුර 22ට පිළිතුර 4 ලෙස තමයි ගන්නට ඕනේ. දැන් බලන්න එම ගානේදී දීලා තිබුණේ නෑ මේ ඇමීටරේ පරිපූර්ණයි කියලා. නමුත් අපි අවබෝධයෙන් තේරුම් ගන්නට ඕනේ ඇමීටරේ මේ වෙලාවේදී පරිපූර්ණ වුණොත් විතරයි ගානට පිළිතුරක් ගන්නට හැකියාව තියෙන්නේ. හොඳයි. අපි එහෙනම් ඒ ඔස්සේම යනවා 23 වෙනි ප්‍රශ්නයට. එහි පරිපත කීපයක් ඔබට දීලා තියෙනවා. පරිපත කීපයක් දීලා අනිවාර්යෙන් මම හිතන්නේ මේක අහන්නේ ක්ෂමතාවයේ උපරිම වෙන්නේ මොන පරිපතයේදී කියලා වෙන්නේ නැති. ඔව්. එකේ කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.1යි විද්‍යුත් කාමක බලය 2 වෝල්ටේජ් වෙන විදිහට තමයි පද්ධති දීලා තියෙන්නේ. හොඳයි. දැන් මේ ඔබ දකින පරිපත පහ තමයි දීලා තියෙන්නේ. මේකෙන් උපරිම ක්ෂමතාවය. උපරිම ක්ෂමතාවයක් 2 ඕම් ප්‍රතිරෝධ ඕනෑම 2 ඕම් ප්‍රතිරෝධයක් කරා උපරිම ක්ෂමතාවය ලැබෙන ප්‍රස්ථාරය එහෙම නැත්නම් පරිපතය හොයන්න කියලා තමයි කියන්නේ. දැන් එහෙමනම් අපි කොහොමද මේ හැම කෝෂයක්ම මතක තියාගන්න 2 වෝල්ටේජ් විදුලි කාම බලයක් සහ 0.1 ඕම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. සෑම ප්‍රතිරෝධයක්ම 2 ඕම් විශාලත්වයෙන් තමයි යුක්ත වෙන්නේ. මෙතන ප්‍රතිරෝධ දෙක බැගින් හැම පරිපතයම තියෙනවා. දැන් අපි හිතන්නට ඕනේ ක්ෂමතාවයේ උපරිම වෙනකොට වෙන්න තියෙන දේ මේ සමක කෝෂ පද්ධතියේ ක්ෂමතාවයේ උපරිම වෙනවා කියන එකේ තේරුම ඒකනේ. සමක කෝෂ පද්ධතියේ සමක අභ්‍යන්තර ප්‍රතිරෝධවල විශාලත්වය අනිවාර්යෙන් මේ බාහිර ප්‍රතිරෝධවල සමකේ විශාලත්වයට සමාන වෙනවා නම් අපි දන්නවා පරිපතේ අවුට්පුට් එක උපරිම වෙනවා. අවුට්පුට් එක උපරිම වෙනවා කියලා කියන්නේ මේ R හරහා පවතින උපරිම ප්‍රතිදාන ක්ෂමතාවයක් අපිට ලැබෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ මේ සෑම කෝෂයකම අභ්‍යන්තර ප්‍රතිරෝධ වල සමකේ කොච්චරද? දැන් මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධ වල සමකේ අපිට ලැබෙන්නේ සමාන්තර නිසා R සමානයි 0.5 ඕම්. ඒ කියන්නේ 0.1ක් කරන් දෙකෙන් බෙදන්නට ඕනේ. මෙතන මේ දෙක එකතු වෙනවා. ඒ කියන්නේ 0.2 ඕම්. මෙතනත් එකතු වෙනවා. 0.2 ඕම්. මෙතන එන්නේ බෙදිලා 0.05 ඕම්. මෙතන එතකොට ඔන්න මෙතන දැන් ගැටලුවක් තියෙනවා. මේ පරිපතයේ කොයි ආකාරයකටද සමකෙන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි ගත්තොත් මේ පරිපතයේ මේ විදිහට මේ පරිපතය තුල අපි දන්නවා ධාරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. I සමානයි 0.1 කර්ජෆ් නියම දාලා බලන්න. දාපු ගමන් ඔබට තේරෙනවා මේ පරිපතයේ ධාරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ කොහොමදවත් අවුට්පුට් එකක් එන්නේ නැහැ. තව එක බිඳුවයි. P අවුට්පුට් එක බිඳුවක් වෙනවා. ප්‍රතිරෝධ හරහා ධාරා ගැනීමක් සිදු නොවන නිසා. දැන් අපි හැම එකෙම R equivalent වල සමකේ හොයාගෙන යමු. හොයාගෙන යනකොට අපිට ලැබෙනවා ඇති මෙතන ලැබෙනවා 1 ඕම්, මෙතන 4 ඕම්, මෙතන 1 ඕම්, මෙතන අපිට ලැබෙනවා 4 ඕම්. මෙතන අපිට දැන් සලකන්නට අවශ්‍යතාවයක් නැහැ. දැන් අවස්ථා කිහිපෙදීම ලැබිලා තියෙනවා. දැන් මෙතනදී අපිට තේරෙනවානේ කොහොම වෙලාවත් අභ්‍යන්තර ප්‍රතිරෝධය බාහිර ප්‍රතිරෝධයට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒ කරුණෙන් අපිට මේක හොයන්නට වෙන්නේ නැහැ. දැන් ඊළඟට අපි බලන්න ඕනේ පරිපතය තුල වැඩිම ධාරාවක් ගලනවා ඇත්තේ මොන පරිපතයේද කියන කාරණාව. වැඩිම ධාරාවක් ගලනවා නම් අපිට හිතන්නට පුළුවන් P සමානයි I වර්ග R කියන සමීකරණයට අනුව ප්‍රතිරෝධ විශාලත්වය ධාරා විශාලත්වයට අනුව වැඩිම ක්ෂමතාවයක් කාට හම්බ වෙනවද? එතකොට හොඳයි. දැන් අපි මිනිත්තු 2ක් හදන ගණනකදී මෙන්න මෙවැනි පරිපත පහක මෙන්න මේ ආකාරයට ප්‍රතිදාන ක්ෂමතාවය හොයන්නට ඕනේ නම් සියලුම පරිපතවල ධාරා හොයමින් ගියොත් අපිට දන්නවා මේකට ගත වෙන කාලය ගොඩක් වැඩි. ඒක නිසා අපි මේ මිනිත්තු 2ක් ඇතුළත ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නෙට පිළිතුරක් ගන්නටත් ඕනේ නිසා
අර මම කලින් කිව්වා වගේ පරිපතවල ධාරාව හොයාගෙන ගාන හදන්න යන්නවත් බෑ. දැන් අපි එහෙනම් මේ වෙලාවේ ඉතා ඉක්මනින් අපි මොලෙන් කල්පනා කරන්න ඕනේ ක්‍රමය හරියන්නේ නැහැ. දැන් අපි යනවා එහෙනම් ප්‍රතිදාන ක්ෂමතාවය උපරිම වෙන ප්‍රස්ථාරයේ දිනවානේ. අපි මේ ප්‍රස්ථාරය අනුව නිකන් තීරණය කරලා බැලුවොත් මේ තියෙන බාහිර ප්‍රතිරෝධය මේ තියෙන්නේ ප්‍රතිදාන ක්ෂමතාවය. එහිදී ඔබ දන්නා උපරිම අවස්ථාව ලැබෙන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයට බාහිර ප්‍රතිරෝධය සමාන වෙනකොට. එතකොට අපි දන්නවා අභ්‍යන්තර ප්‍රතිරෝධයයි බාහිර ප්‍රතිරෝධය අතර විශාලත්වය එන්නේ පරතරය වැඩි වෙනකොට දැන් අපි හිතමු බාහිර ප්‍රතිරෝධ ගොඩක් වැඩි වෙන එනකොට මෙන්න මේ පැත්ත වගේ යනවා. එතකොට අපිට පේනවා ඇති ප්‍රතිදාන ක්ෂමතාවය ගොඩක් අඩු වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර ප්‍රතිරෝධයට වඩා බාහිර ප්‍රතිරෝධය ගොඩක් කුඩා වෙනකොටත් එතකොටත් වෙන්නේ සංසිද්ධියම. දැන් මේ වෙලාවේ අපි දන්නවා මේ හැම අවස්ථාවකදීම අපිට ඇවිල්ලා තියෙන්නේ බාහිර ප්‍රතිරෝධයේ විශාලත්වය ගොඩක් වැඩි අභ්‍යන්තර ප්‍රතිරෝධයට වඩා. දැන් ඔබ හිතන්න මේ අවස්ථාවේදී නම් පරතරය අඩුම තියෙන අවස්ථාව මොකක් වෙනවද කියලා. දැන් මෙතන 0.05යි 1යි ඕම අතර තමයි වෙනස ගත්තත් අපිට තේරෙනවානේ මෙතන 0.95ක වගේ පරතරයක් තියෙනවා. 0.95ක වගේ. මෙතන ගත්තොත් අපිට තේරෙනවා 3.8ක වගේ පරතරයක් තියෙනවා. මෙයාගේ 0.2යි මෙයාගේ 4යි. 3.8ක පරතරයක් විශාල පරතරයක් තියෙනවා මෙයාට වඩා. දැනට මෙයාගේ එන අපි දන්නවා ප්‍රතිදාන ක්ෂමතාවය වැඩි මේ පරිපතේ. මෙතනට වෙන්න බැලුවොත් මෙතන 0.2යි 1යි ඕම. එතන ගත්තොත් වෙනස තියෙන 0.8ක වගේ. එතකොට 0.95ට වඩා කුඩා පරතරයක් තමයි 0.8ක තියෙන්නේ. තුන්වෙනි පරිපතේ. මේ පරිපතේට આવොත් ඔබට පේනවා ඇති මෙතන පැහැදිලි ලෙසම ගොඩක් විශාල පරතරයක් තියෙන මේක ගැන හිතන්නටම ඕනේ නැහැ. එහෙම බැලුවොත් අපිට පැහැදිලි ලෙස කියන්නට පුළුවන් වෙනවා තුන්වෙනි පරිපතේ තමයි ප්‍රතිදාන ක්ෂමතාවය මේ අනිත් හැම පරිපතයකටම වඩා උපරිම වෙන්නේ. එහෙමනම් අපිට පිළිතුර ලෙස බාර ගන්නට පුළුවන් මේ සෑම 2 ඕම් ප්‍රතිරෝධයකින්ම වැඩිම ප්‍රතිදාන ක්ෂමතාවයක් ලැබෙන්නේ එහෙනම් අපිට හිතන්නට පුළුවන් තුන්වෙනි පරිපත සටහනේ කියලා. හරිද? දැන් එහෙනම් මේ ආකාරයට අපිට හිතලා පිළිතුර ලබා ගන්නට පුළුවන් වෙනවා. දැන් අපි යමු එහෙනම් 24 වෙනි ප්‍රශ්නය 1994 ප්‍රශ්නය දක්වා. හොඳයි. අපි 1994 ප්‍රශ්නයට ආවොත් ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් ඔබෙන් අහන මේක ඔබ අනිවාර්යෙන් දැනගෙන තියෙන්නට ඕනේ. අපි පරිණාමකවලදී ඉගෙන ගන්නවා චුම්බක ක්ෂේත්‍රය යටතේ අපිට හම්බ වෙනවනේ අධිකර සහ අවකර පරිණාමක. ඒ පරිණාමකවලදී ඉගෙන ගන්නවා අපි ප්‍රයිමරි කොයිල් එක, ප්‍රාථමික දංගරය සහ ද්විතීයික දංගරය කියලා. ඒ වෙලාවේදී අපි කියනවා මේ ප්‍රාථමික දංගරය හරහා යන ධාරාව IP ලෙස ගන්නවා. ඒ වගේම මේ හරහා ගන්න ධාරාව සෙකන්ඩරි කොයිල් එක හදාගෙන නැත්නම් ද්විතීයික දංගරය හරහා යන ධාරාව ES ලෙස ගන්නවා. මේකේ කාර්යක්ෂමතාවය උපරිම වුණොත් කාර්යක්ෂමතාවය 100% නම් අපි සැපයුම් ධාරිතාව මෙතන EP ප්‍රතිදානය අපි ES කියලා ගත්තොත් අපි දන්නවා මේකේ ක්ෂමතාවය 100%ක් වෙනකොට ප්‍රධාන ක්ෂමතාවය ප්‍රතිදාන ක්ෂමතාවයට සමාන වෙනවා. EP සමානයි IP සමානයි EP වතාවක් IP සමානයි ES වතාවක් IS කියන සම්බන්ධතාවය අපිට ලැබෙනවා. මේ තමයි පරිපූර්ණ පරිණාමකයක කාර්යක්ෂමතාවයෙන් මගින් ලැබෙන මේ ක්ෂමතා සමීකරණය. දැන් එහෙනම් අපි දන්නවා මේ වෙලාවේදී මේ ගානේ අහන්න රටහරහා විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඉතා අධික වෝල්ටේජතාවයකින්. මෙසේ වීමට හේතුව කුමක්ද කියලා. දැන් අපි දන්නවා මෙතනදී ක්ෂමතාවය අවස්ථා දෙකේදීම නියතයි. අපි සාමාන්‍යයෙන් කරන්නට ඕනේ දුර තැනකට සම්ප්‍රේෂණය කරනකොට මෙතනින් අපි ගන්න විභවය අපි ධාරාව ඈත ස්ථානවලට ගෙනියනකොට විද්‍යුත් ශක්තිය ගෙනියනකොට කම්බි හරහා තමයි ගෙනියන්නට ඕනේ. අපි දන්නා කම්බි වල ප්‍රතිරෝධයක් තියෙනවා. කම්බි වල ප්‍රතිරෝධයක් තියෙනකොට කම්බිය හරහා ගොඩනැගෙනවා P සමානයි I වර්ග R කියන සමීකරණය යටතේ ප්‍රතිරෝධය අපිට වෙනස් කරන්න බෑනේ. කම්බි පුළුවන් තරම් අපි අවමාන විදියට අපි පාවිච්චි කරන්නේ කොපර් කම්බි තමයි. ඒ ගොඩක් වෙලාවට සංසුද්ධ කොපර් එහෙම පාවිච්චි කරනවා. එතකොට අපි මේ වෙලාවේදී අපි දන්න කොපර් වල එහෙම නැත්නම් තඹ වල ප්‍රතිරෝධකතාවය ගොඩක් අඩුයි. දැන් අපි උත්සාහ කරන්නට ඕනේ ඒ හරහා ගලා යන ධාරාව පුළුවන් තරම් අඩු කරන්න. හැබැයි ශක්තිය වෙනස් වෙන්නට බෑ. එහෙමනම් ඔබ තේරුම් ගන්නට ඕනේ මේ ආරම්භයේ දෙන ශක්තියම සම්ප්‍රේෂණය වෙන්නට ඕන නම් අපේ මේ ගෘහ විද්‍යුත් පරිපථ වලට නැවත ලැබෙන්නට ඕන නම් මේ අපි විද්‍යුතේ ජනනය කරන තැන ඉඳලා එහෙනම් අපි එතන දුර ස්ථාන වලට ගෙනියන්න අපි කරන්නේ ක්ෂමතාවය වෙනස් නොකර විද්‍යුත් ධාරාව අඩු කරලා විභවය වැඩි කරනවා. වැඩි විභවාන්තරයක් යටතේ විද්‍යුත් ධාරාව අඩු කරනවා.
අපි දන්නා මෙතන විභාගය වැඩි වෙනවා තිබීම ධාරාව වැඩි වෙනවා මේක නියතයක් වෙන්නට ඕන නිසා. I ගුණිතේ. එතකොට එහෙනම් අපිට පැහැදිලි අධික වෝල්ටේජතාවයක් යටතේ අඩු ධාරාවක් අරගෙන අපි මේ රැහන් කම්බි හරහා ගෙනියන්නට හේතුව එහි තාප ශක්තිය විදිහට උත්සර්ජනය වන ක්ෂමතාවය පුළුවන් තරම් අඩු කරන්නට හේතුව. එහෙනම් අපිට මෙතන පැහැදිලි පිළිතුරක් විදිහට ගන්නට වෙන්නේ වැඩි ක්ෂමතාවයක් වඩා කාර්යක්ෂම ලෙස සම්ප්‍රේෂණය කළ හැකි නිසා. එහෙනම් බැලුවොත් 24ට පිළිතුර 5 ලෙස තමයි අපිට ගන්නට වෙන්නේ. අනිත් සෑම පිළිතුරක්ම අපිට වැරදි ලෙස තමයි සටහන් වෙන්නේ. 4 3 2 1 ගත්තොත් මේ සෑම එකක්ම වැරදි පිළිතුරු විදිහට තමයි සටහන් වෙන්නේ. මේ හේතුව තමයි පැහැදිලි ලෙසම පවතින හේතුව. හොඳයි අපි යමු එහෙනම් 25 වෙනි ප්‍රශ්නය දක්වා. 25 වෙනි ප්‍රශ්නය දක්වා අපි අවධානය යොමු කරොත් 25 වෙනි ප්‍රශ්නේ අපි ඉස්සෙල්ලාම පරිපතය ඇඳගමු. පරිපතය වල දක්වන මෙන්න මේ ආකාරයට ලක්ෂ කිහිපයක් සලකුණු කරලා තියෙනවා. ප්‍රතිරෝධය පැහැදිලි වැඳ ගන්න මේ ආකාරයට. මෙතන විචල්්‍ය ප්‍රතිරෝධකයක් බල්බ් එකක් එක්ක මේ ආකාරයට සම්බන්ධ කරලා තියෙනවා. ප්‍රතිරෝධකයේ දෙපැත්ත මම හිතන්නේ CP කියලා සටහන් කරලා තියෙනවා. හරියටම බලමු අපි P කියන්නේ කොයි සලකුණද කියලා. පාලනය විදුලි බල්බ් එක දීප්තිය පාලනය කරන්න තමයි මේ විදිහට සටහන් කරගෙන තියෙන්නේ. AB කියන්නේ විදුලි සැපයීමකට සම්බන්ධ කරලා තියෙන ලක්ෂ දෙක. P කියන්නේ ඝර්ෂණ යතුර. ඒ කියන්නේ P කියන්නේ මේ ඝර්ෂණ යතුර තියෙන පොයින්ට් එක තමයි පෙන්නලා තියෙන්නේ. P. right ඊට පස්සේ කියනවා R ප්‍රතිරෝධක හරහා ගෙන යනු ලැබේ. පහත ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. දැන් අපි එහෙම කියනකොටම පොඩ්ඩක් අවබෝධයෙන් ඇතුව පොඩ්ඩක් තේරුම් ගමු. අපි දන්නවා මේ කම්බි වල කිසිම කම්බියක ප්‍රතිරෝධ නැහැ. පෙන්නලා දෙන තැන විතරයි ප්‍රතිරෝධය තියෙන්නේ. මේ P කියන ලක්ෂයේ C කියන තැනට ආවොත් ඒ කියන්නේ දැන් මෙහෙමනම් පරිපතේ සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහටලා. දැන් අපි දන්නවා බල්බයට කොයිම ආකාරයකවත් විභවාන්තරයක් එන්නේ නැහැ. මේ පරිපතේ ධාරාවක් ගලාගෙන ගියා. කිසිම තේරුමක් වෙන්නේ නැහැ. මොකද මේ හරහා ප්‍රතිරෝධයක් නැති නිසා බල්බ් එකේ විභවාන්තරය ශුන්‍ය වෙනවා. ඊට පස්සේ මේ යතුර එන්න මේ පැත්තට අරගෙන ගියොත් දන්නවා බල්බ් එකට වැඩිපුර විභවාන්තරයක් ලැබෙනවා. බල්බ් එකට වැඩිපුර විභවාන්තරයක් ලැබෙනකොට දැන් ඔබ තේරුම් ගන්නට ඕනේ දැන් ඔබ තේරුම් ගන්නට ඕනේ මේ වෙලාවේදී දැන් පළවෙනි අවස්ථාවේ මම සඳහන් කරානේ මේ මෙතනට ආවට පස්සේ බල්බ් එකට විභවාන්තරයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙතන ප්‍රතිරෝධයක් නැති නිසා සියලුම ධාරාව මේ හරහා ගලාගෙන යනවා. එතකොට බල්බ් එකට ප්‍රතිරෝධයක් තියෙන බල්බ් එක හරහා කිසිදු ධාරාවක් ගලාගෙන යන්නේ නැති නිසා බල්බ් එක දැල් වෙන්නේ නැහැ. දැන් ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ අවස්ථාවට ගෙනිච්චොත් අපි දන්නවා මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා වගේම බල්බ් එකකට ප්‍රතිරෝධයක් තියෙනවා. එතන මේ ප්‍රතිරෝධය හරහා පවතින සම්පූර්ණ විභවයම බල්බයට ලැබෙනවා. ධාරාවන් බෙදිලා ගමන් කරගෙන තමයි යන්නේ. එතකොට AB හරහා දෙන වෝල්ටේජ් එක සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිරෝධයට හම්බ වෙනවා වගේම ඒ ප්‍රතිරෝධයට බල්බ් එක සමාන්තර නිසා බල්බ් එකටත් ඒ ප්‍රතිරෝධයම හම්බ වෙලා ක්ෂමතාවය අපිට P සමාන V වර්ගයට R ලෙස ගන්නට පුළුවන්. එතකොට මේ අවබෝධයත් එක්ක තමයි මම දැන් ගණනට යන්නේ. එහිදී මෙතන අහන්නේ මොනවද කියලා බලන්න. P අතුර C ඇති විට බල්බේ සම්පූර්ණ දීප්තියෙන් දැල් වේ කියලා කියනවා. දැන් ඔබට තේරෙනවා කොයි වෙලාවකත් ඒ පිළිතුර හරියන්නේ නැහැ. C වල තිබුණාට දැල් වෙන්නේ නැහැ කියලා දැන් මම පෙන්වන්නේ. C කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂය. ඊට පස්සේ කියනවා P අතුර C උවත් D උවත් D කියලා කියන්නේ එතන මේ පැත්ත D උවත් R ශක්ති උත්සර්ජනය එක සමාන වෙයි. R ශක්ති උත්සර්ජනය එක සමාන වෙයි කියලා කියන්නේ මේ කැපිටල් R. කැපිටල් R ශක්ති උත්සර්ජනය එක හා සමාන වෙනවා කියලා කියන්නේ. ඒක ඔබට තේරුම් ගන්නට පුළුවන් වෙනවා පැහැදිලි ලෙසම හරි කියලා. මොකද C වල තිබ්බොත් AB අතර පවතින විභවාන්තරය හොඳට හිතලා බලන්න. AB අතර පවතින විභවාන්තරයෙන් පිටින්ම ප්‍රතිරෝධයට ලැබෙනවා. මේ R ප්‍රතිරෝධයට ලැබෙනවා. දැන් මෙයාට කොහොමවත් විභවාන්තරයක් ලැබෙන්නේ නැහැ. බෙදිලා යන්නේ මුකුත් වෙන්නේ නැහැ. මෙයාට තමයි සම්පූර්ණයෙන් R හරහා පවතින විභවාන්තරය පළවෙනි අවස්ථාවේදී ලැබෙන්නේ. එමනම් P සමානයි V වර්ගයට R ඔස්සේ හිතන්න පුළුවන් මොන යාට ක්ෂමතාවයක් හම්බ වෙනවා. දැන් මේ සර්පණ යතුර මම ගිහිල්ලා D ලක්ෂයට තිබ්බට පස්සේ අපි දන්නවා මේ Rට මේ බල්බේ සමාන්තර වෙනවා. සමාන්තර වෙනවා කියලා කියන්නේ මේ දෙදෙනාටම හම්බෙන්නේ මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය සමානව හම්බ වෙනවා. සමාන්තර නිසා. දැන් එතකොටත් හම්බෙන්නේ මේ Rට V-මනේ. එතකොටත් එයාගේ සමතාවය P සමානයි V වර්ගයට R වලින්ම ගත්තොත් අර කලින් හම්බෙච්ච සමතාවය තමයි C ලක්ෂයේ තිබ්බත් D ලක්ෂයේ තිබ්බත් හම්බෙන්නේ. පැහැදිලිද? එහෙමනම් අපිට පැහැදිලි වෙනවා
P අතුර C හා D තිබුණත් මොනවා වුණත් R හි ශක්ති උත්සර්ජන එක හා සමාන වෙනවා B නිවැරදි පිළිතුර ලෙස මට බාර ගන්නට පුළුවන්. C වල කියන්නේ සම්පූර්ණ ශක්ති පරිභෝජනය සෑම විටම එකම වේ කියලා කියනවා. දැන් මේක පිළිබඳව අපි හිතලා බලමු. ඒක ශක්ති සංසිතිය සම්බන්ධව කාරණාවකුත් මෙතන කියවෙනවා. සම්පූර්ණ ශක්ති පරිභෝජනය සෑම විටම එකම වේ කියලා කියනවා නම් අපිට තේරුම් ගන්නට ඕනේ පරිපථයෙන් සෑම විටම එකම ධාරාව ගලන්නට ඕනේ. එතකොට අපි දන්නවා මෙතන P සමානයි VI නියතයක් බවට පත් වෙනවා. මේ AB හරහා පවතින විභාන්තරයේ V ඒක වෙනස් වෙන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. දැන් එහෙනම් පරිපථයේ සමග ප්‍රතිරෝධය සෑම විටම එකම විදිහට තියෙනවා නම් සමග ප්‍රතිරෝධය සෑම විටම එකම විදිහට තියෙනවා නම් පරිපථය තුලින් එකම I ධාරාවක් ගලාගෙන යනවා. නමුත් ඔබ දන්නවා පළවෙනි අවස්ථාවේදී සමකය C වල මේ සරපණ අතර තිබ්බොත් සමකයන්නේ මේ R කැපිටල් R විතරයි. එතකොට මේ C වල D වලට අරන් ගියොත් කැපිටල් R සහ බල්බේ ප්‍රතිරෝධය සමාන්තරගත වෙලා ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට අපි දන්නවා ගලන ධාරාව වැඩි වෙනවා. ඉතින් එහෙන් බැලුවොත් මේ සම්පූර්ණ පද්ධතියේ I ධාරාව නියතව පවතින්නේ නැහැ කියලා කියන්නේ ක්ෂමතාවයක් නියතව පවතින්නේ නැහැ. එහෙන් බැලුවොත් C පිළිතුරක් වැරදි කියලා තමයි අපිට ගන්නට වෙන්නේ. එහෙමනම් B පමණක් සත්‍ය වේ. 25ට උත්තරය 2 කියලා ලැබෙනවා. එතන මේ විදිහට ඔබ හොඳින් නිරීක්ෂණය කරලා ඔබ බුද්ධියෙන්ම සාකච්ඡා කරලා තමයි මේකට අදාළ නිවැරදි පිළිතුර ගන්නට ඕනේ. හොඳයි. අපි දැන් එහෙනම් යමු ඊළඟට 26 වෙනි ප්‍රශ්නය දක්වා. 26 වෙනි ප්‍රශ්නයේදී අහන්නේ මේ ඇම්පියර් පැය කියන ඒකකය. දැන් ඔබ දන්නවා මේ ඇම්පියර් පැය කියලා කියන්නේ අපි බලමු මෙන්න මේ විදිහට ඇම්පියර් පැය. මේ ඒකකයෙන් අපිට නිරූපණය වන රාශිගතත් ඇම්පියර් කියලා කියන්නේ අපි දන්නවා ධාරාව වැඩි කිරීම කාලය. Q සමානයි IT. ඒ කියන්නේ අපි දන්නවා ඇම්පියර් පැය කියලා නිරූපණය වෙන්නේ ආරෝපණයේ ඒකකයක්ම තමයි මෙතනදී නිරූපණය වෙන්නේ. එහෙනම් පිළිතුර 26ට පිළිතුර 5 ලෙස මට ලබා ගන්නට හැකියාව ලැබෙනවා. දැන් මම එහෙනම් යනවා 1997 ප්‍රශ්නය 27 වෙනි ප්‍රශ්නය දක්වා. 27 වෙනි ප්‍රශ්නය දක්වා ගියොත් එහෙම ඔබට දැන් ලැබෙයි එහිදී මෙන්න මෙවැනි ආකාරයක බල්බ සටහනක්. මෙවැනි ආකාරයකට සමාන්තරගතව බල්බ සම්බන්ධ කරලා දැන් ඒක මේ වගේ සංවෘත පරිපථයකට සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි බලමු මේකෙන් අහන්නේ මොන ආකාරයේ ගැටලුවක්ද කියලා. 12 වෝල්ටේජ් වල බැටරියක් 1.5 වෝල්ටේජ් 0.5 ඇම්පියර් බල්බ තුනකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙදි පැහැදිලි කරන්නේ මේ බල්බ් එකකට ගන්න පුළුවන් උපරිම වෝල්ටේජ් තාල 1.5 වෝල්ටේජ් ඊට වඩා වැඩි වුණොත් මේ බල්බ් එක පිච්චිලා යනවා කියලා. ඒ වගේම තමයි ඒ හරහා යන්න පුළුවන් උපරිම ධාරාවක් කියලා තියෙනවා 0.5 ඇම්පියර්. එහෙමනම් අපිට බල්බ් එකේ ප්‍රතිරෝධය නිකම්ම අපිට හොයාගන්න පුළුවන් නේ. සියලුම දත්තයන් දීලා තියෙන නිසා. දැන් එහෙනම් අපිට R ප්‍රතිරෝධයට තිබිය යුතු අගය වන්නේ කියලා කියන්නේ මොකක්ද? බල්බ සාමාන්‍ය දීප්තියෙන් දැල්වීම සඳහා. ඒ කියන්නේ මේ කියලා තියෙන දීප්ති වලින් දැල්වෙන්නේ. මේ සාමාන්‍ය දීප්තියෙන් දැල්වෙනකොට 1.5 වෝල්ටේජ් හම්බ වෙනවා යන්නේ 0.5 ඇම්පියර් ධාරාවක් එහා හරහා. දැන් එහෙනම් ඉතින් අපි පැහැදිලිව තේරෙනවානේ 0.5 ඇම්පියර් තුන් දෙනාටම යන්න බෑ. එහෙනම් අපි දන්නවා මේ R හරහා මේ ධාරා තුنين එකතුව යන්න ඕනේ. ඒ කියන්නේ 1.5 ඇම්පියර යන්න ඕනේ. ඒ වගේම මේ බල්බ තුනටම හම්බෙන්නේ තයි 1.5 වෝල්ටේජ් විභවයන් සමාන්තර නිසා සමානව දෙදෙනාටම හම්බ වෙනවා. දැන් මෙතන 12යි වෝල්ටේජ් 1.5ක් මෙතනට හම්බුනොත් අපි දන්නවා R හරහා පවතින ඕන විභවාන්තරය 12න් 1.5 වෝල්ටේජ් අඩු වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා එතකොට එන්නේ 10.5 විභවාන්තරය. මොන ආකාරයට දැන් ලැබෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ V සමානයි I R යොදන එක R හරහා. විභවාන්තරය 10.5යි ගලන ධාරාව 1.5යි එනම් R අපිට ලැබෙනවා 105 බෙදීම 5. අපිට උත්තරය එනවා 7යි ඕන ලෙස. එහෙනම් 27ට උත්තරය 2 ලෙස අපිට බාර ගන්නට පුළුවන් වෙනවා.